ධර්මදේශනාව අද රෝහණ ධර්මදේශනා මාලාවේ රෝහණ ගුවන්විදුලි ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතර වෘදිහේන ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද මාතර කස්සප ස්වාමීන් වහන්සේ. සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට සූදානම්ව අපි নমස්කාර පාඨය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ සීලය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් නිදුක් නිරෝගීව සුවසේ නිදුක් නිරෝගීව සුවසේ මේ ජීවිතයේදීම අවබෝධය පිණිස හේතු වේවා උපකාර වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරමානානුස්සරන්ති සබ්බේතේ පංච උපාදානස්කන්ධේ අනුස්සරන්ති ඒතේ සංවා අඤ්ඤතරං. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දිනේ මේ පින්වතුන්ලාට මා විසින් දේශනා කරන්නට යොදාගෙන පවතින්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ පින්වතුන්ලාගේ දැනුම වැඩිවන ආකාරයේ දේශනාවක්. මේ දේශනාවේදී අද දිනේ මා විසින් පංච උපාදානස්කන්ධයේ රූපය පිළිබඳව නිවන් පිණිස දැන ගැනීම පිණිස විස්තර කරනු ලබනවා. මේ ඊළඟ දින කිහිපයේදී මේ පින්නතුන්ලාට වේදනාව, සංඥාව, සංස්කාර සහ විඥාණය යන උපාදානස්කන්ධයන් පිළිබඳව ශ්‍රවණය කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් අද දිනේ මා විසින් දේශනා කිරීමට අදහස් කරගෙන සිටිනු ලබන්නේ පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධය. ඉහතින් දේශනා කරනු ලැබූ සූත්‍ර පාඨයේදී සඳහන් වෙන්නේ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු තමන් පෙර සිටි ජීවිතයන් පිළිබඳව, పూర్ව නිවාසයන් පිළිබඳව විමසා බලද්දී ඒ ඇත්තන්ට දැක ගන්නට හැකි වෙන්නේ එක්කෝ රූප උපාදානස්කන්ධය. ඒ ඇත්තු මෙනෙහි කරන්නේ රූප උපාදානස්කන්ධය. එහෙම නැතිනම් ඒ ඇත්තන් මෙනෙහි කරනු ලබන්නේ වේදනා උපාදානස්කන්ධය. පූර්ව නිවාසයේ අතීත භවයේ ඒ ඇත්තු දැක ගන්නට මහන්සි වුණොත් ඒ ඇත්තන්ට දැක ගන්න හම්බෙන්නේ එක්කෝ රූප උපාදානස්කන්ධය, එහෙම නැතිනම් වේදනා උපාදානස්කන්ධය. එහෙමත් නැති වුණොත් ඒ ඇත්තු පූර්ව නිවාසයේ ගැන මෙනෙහි කරද්දී දැක ගන්නට ලැබෙන්නේ සංඥා උපාදානස්කන්ධය. සංඥා උපාදානස්කන්ධයත් නැතිනම් සංකාර උපාදානස්කන්ධය. සංකාර උපාදානස්කන්ධය නැති වුණොත් ඒ ඇත්තන්ට මෙනෙහි කරගන්නට ලැබෙන්නේ, දැක ගන්නට ලැබෙන්නේ විඥාන උපාදානස්කන්ධය. ඉතින් මේ පින්නතුන්ලා කල්පනා කරන්නට ඕනේ අතීතයේ භවයන් ගැන සොයා බැලීමේදී
අපිට දැක ගන්නට ලැබෙන්නේ මෙනෙහි කරන්නට ලැබෙන්නේ විඥාන උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, රූප උපාදානස්කන්ධය නම් අනාගතයේ දින එකත් අපිට නැවත මෙනෙහි කරන්න ලැබෙන්නේ ඒ අවස්ථාවන්මයි. මේ ජීවිතෙන් එළියට නොගොස් ඉපදුණු දා සිට මේ මොහොත දක්වා මෙනෙහි කිරීමක් සිදු කරන්නට උත්සාහවත් වුණොත් ඒ ලැබෙන්නේ ඔය පංච උපාදානස්කන්ධයමයි. ඒ නිසා මේ පින්නතුන්ලා කල්පනා කරන්න අපි නිරන්තරයෙන්ම ඇති කරගෙන තියෙන්නේ, අපි නිරන්තරයෙන්ම මෙනෙහි කරමින් පවතින්නේ පංච උපාදානස්කන්ධයක්. ඉතින් මේ පංච උපාදානස්කන්ධයේදී රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන අවස්ථා ටික වඩාත් හොඳින් අවබෝධ කරගන්නා විට අපිට තේරෙන්නට ගන්නවා මේ උපාදානස්කන්ධයන් නිට්ටය නොවූ, අනිත්‍ය වූත්, දුක් සහිත වූත්, අනාත්ම වූත් උපාදානස්කන්ධයන් කියලා. උපාදානස්කන්ධයන් කියලා කියනකොට මේ පින්නතුන්ලට තේරෙන්නට ඕනේ බොහොමයක් වාගේ, ගොඩක් වාගේ. ඉතින් ඒකෙන් කියන්නේ රූප ගොඩක් කියන එක නෙවෙයි මේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා රූප උපාදානස්කන්ධය කියලා කියනකොට අතීත අනාගත වර්තමාන ඕලාරික සුකුම හීන ප්‍රනීත ඒ සියලුම රූපයන් උපාදානස්කන්ධය කියලා. ඉතින් මේ පින්නතුන්ලා ඒ උපාදානස්කන්ධය රූප උපාදානස්කන්ධයේ ආකාරයටම වේදනා සංඥා සංස්කාර විඥානයනුත් දැනගත යුතුයි. ඉතින් මේ ආකාරයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනු ලබනවා කිසියම් අයෙකුට යම් මාර්ගඵලයකට පැමිණීමට නම් සද්ධානුසාරී භාවයෙන් ධම්මානුසාරී භාවයට පැමිණීමට පවා පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දකින්නට කියලා. පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දකින්නට හැකිනම් ඒ කිනාට දිනයක මාර්ගඵලයකට පැමිණෙන්නට පුළුවන්. දිනයක ඒ මාර්ගඵල කෙලවර කරලා උතුම් අරහත් තත්වයට පත් වුණත් ඒ ආර්ය ශ්‍රාවකයන්න් වහන්සේ විසින් නැවත නැවතත් මෙනෙහි කළ යුතු වන්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යමයි. ඒ නිසා මේ පින්නතුන්ලා මතක තියාගන්න, යම් අයෙකුට මේ ශාසනයේ මේ ආත්මයේදීම නිවන් පිණිස කටයුතු කළ යුතුයි කියලා හිතෙනවා නම් වඩා සුදුසුම දේ තමයි පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දැකීම, දුක් වශයෙන් දැකීම, අනාත්ම වශයෙන් දැකීම. එහෙම අපිට පුළුවන් වෙන දිනයක අපි මේ උපාදානස්කන්ධයන්ගෙන් යථාභූත ඥානය හේතු කොටගෙනම උපාදානයෙන් මිදෙන්නට උත්සාහවත් වෙන්නට ගන්නවා. කාලයකදී පංච උපාදානස්කන්ධයෙන්ම නිදහස් වුණු
උතුම් වූ ආර්ය ශ්‍රාවකත්වය ලැබීමේ හැකියාව මේ සියලු පින්වතුන්ලාට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා පංච උපාදානස්කන්ධය මේ තරම් වැදගත් වන නිසායි මේ පින්වතුන්ලාට අද දිනේ පටන් ඉදිරි දිනයන් දක්වා පංච උපාදානස්කන්ධයේ පවතින උපාදානස්කන්ධයන් පහ වෙන්වෙන්ව භාවනාවක් කළ හැකි ආකාරයට දේශනා කිරීමට උත්සාහවත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ රූපය ගැන සඳහන් කරනකොට සඳහන් කරන ආකාර කිහිපයක් තියෙනවා. ඒ ආකාරවලදී එක්තැනකදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා රුප්පතීතිකෝ භික්කවේ රූපං කියලා. මහණෙනි, රුප්පණය වන බැවින් බිඳී යන බැවින් රූපයයි කියා කියනවා. ඒ වගේම කුමන ආකාරයකටද රූපය බිඳී යන්නේ කියලත් මතක් කරලා දෙනවා. තවත් අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ විසින් මේ රූපය චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති භික්ඛවේ රූපං කියලා සංඝයා වහන්සේලාට රූපය පිළිබඳව විස්තර කරනවා. එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ රූපය සතර මහා ධාතුවයි. ඉතින් ඒ රූපය හටගන්නේ කොහොමද කියලත් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. ආහාර සමුදය රූප සමුදයෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධගාමිනී ප්‍රතිපදා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය රූපය නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවයි කියලත් මතක් කරනවා. ඒක එක ක්‍රමයක්. ඉතින් රූපය මුලින්ම විස්තර කරේ මම මතක් කළා බිඳී යන බැවින් වඩා පහසුවට අපි කියනවා කැඩී බිඳී යන බැවින් රූපයයි කියලා කියනවා. මේ පින්නතුන්ලා පරිහරණය කරන රූපය නිරන්තරයෙන්ම කැඩී බිඳීම් වලට ලක් වෙනවා. ඔය පින්නතුන්ලා හිතන්න මේ රූපය ආහාර නැති වුණත් කැඩිලා බිඳිලා යනවා. ජලය නැති වුණත් කැඩිලා බිඳිලා යනවා. කිසියම් අවස්ථාවක කෘමි සතුන් නිසා සර්පයන් නිසා මේ ශරීරය කැඩිලා බිඳිලා යන්නට පුළුවන්. සමහර අවස්ථාවන්හිදී මේ ශරීරය උණුසුම නිසාත් නැති වෙලා යනවා. ඒ වගේම සීතල නිසාත් නැති වෙලා යනවා. කැඩිලා බිඳිලා යනවා. ඔය පින්වතුන්ලා ඔය ශරීරය රූපයක් වශයෙන් වෙන්කොටගෙන හොඳින් විමසා බලන්න මේ කියපුවා ඇත්තද කියලා. ඔය පින්වතුන්ලා දන්නවා මේ රූපය ආහාරයෙන්මයි හටගත්තේ. ආහාරයෙන්මයි හටගත්තේ. පඨවි රසය අරගෙන ඕජාව ඒ පඨවි රසයෙන් තමයි මේ කය නිර්මාණය කරනු ලැබුවේ. නිර්මාණය උනේ.
ඉතින් මේ පටවි රසය අපිට පොළවෙන් කෙලින්ම ලබා ගැනීමේ හැකියාවක් පවතින්නේ නැහැ. ඒකට හේතුව අපේ පාදවලට ගස්වැල් වලට වාගේ මුල් නැහැ. අපිට ඍජුවම පටවිසාරය, පටවි රසය කය නිර්මාණය කර ගැනීම සඳහා යොදා ගන්නට බැහැ ආහාර වශයෙන්. නමුත් එහෙම තමන්ගේ කය නිර්මාණය කර ගැනීම සඳහා පටවිසාරය ඍජුවම ලබා ගන්නා යම් යම් දේවල් තියෙනවා. මේ පින්නතුන්ලා දන්නවා නොඑක් වර්ගයේ ගස් වර්ග, නොඑක් වර්ගයේ වැල් වර්ග මේ පටවිසාරය, පටවි රසය මේ පොළවෙන් උරාගෙන නිර්මාණය වෙනවා, වැඩෙනවා. අපි කරන්නේ ඒ පටවිසාරය ලබාගත් ශාක වර්ග, වැල් වර්ග අරගෙන ඒවා කපලා කොටලා ඒවායේ යම් ජීවී භාවයක් පැවතුනා නම් ඒවා නැතිව හෝ ඇතිව මල් කොළ පොතු ගෙඩි වශයෙන්, මුල් වශයෙන් ආහාර ලෙස සකස් කරලා මේ කයට ඇතුළු කරනවා. මේ කයට ඇතුළු කරාම අපිට පාදවලට මුල් නැති වුණත් මේ කයට ඇතුල් කරනු ලැබූ ඒ කොළ මුල් පොතු ගෙඩි අපේ ආමාශය නැමැති කොටසේදී මුලකින් උරා ගන්නවා වාගේ, ශාකයක් විසින් මුලකින් පටවිසාරය උරා ගන්නවා වාගේ ආමාශය තුලදී ඒ සියලු පටවිසාරයන් අපගේ කයට උරා ගනු ලබනවා මුල් ගොඩකින් වාගේ. එහෙම උරා ගනු ලබන පටවිසාරය, ඕජාව මේ කය තුල නැවත මල් පොතු ගෙඩි සකස් කරන්නට භාවිතා වෙන්නේ නැහැ. මේ කය තුල නිර්මාණය කරනු ලබන්නේ කෙස්ලොම් නියදත්, සම්ලේ මස්නාර ඇට ඇට මිදුළු, හදවත අක්මා වකුගඩු පෙනහළු වැනි අවයවයන්. පටවිසාරය ලබාගෙන ඒ පටවිසාරය උරාගෙන ශාකයක මුල් වලින් උරා ගන්නවා වාගේ ඊට පස්සේ මේ ශරීරයේ නොයෙකුත් කොටස් එම පටවිසාරයෙන් නැවත නිර්මාණය කරනු ලබනවා. ඉතින් ආහාර පවතින නිසා මේ රූපය නිරන්තරයෙන්ම අලුත් වැඩියා වෙමින් පවතිනවා. මේ පින්නතුන්ලා කල්පනා කරන්න, ඔය පින්නතුන්ලා පරිහරණය කරන සපත්තුවක් වැනි දෙයක් මේ පින්නතුන්ලාට කොයිතරම් නම් කාලයක් එක දිගට පරිහරණය කළ හැකිද? සාමාන්‍යයෙන් වසරක පමණ කාලයක් මේ පින්නතුන්ලාට ඒ සපත්තුව එහෙම නැත්නම් ඒ පාවහන් යුගල පරිහරණය කරන්නට පුළුවන්. එසේ පරිහරණය කරගෙන යන විට එම පාවහන් යුගල හෝ අර සපත්තුව අඩිය ටික ටික ක්‍රමයෙන් ගෙවෙමින් යනවා.
ඒ ගෙවිලා ගියාම නැවත ඒක වැඩෙන්නේ නැහැ. නැවත පාවාහන යුගල හෝ ඒ සපත්තුවේ අඩිය වැඩිමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් විවිධාකාර පාවාහන් මේ ඇත්තෝ භාවිතා කරනවා. නමුත් කිසිම පාවාහන් යුගලයක් ගෙවෙන විට නැවත අලුත් වැඩියා වෙලා නැවත නැවත නිර්මාණය වෙන ආකාරයක් අපිට දැනට දකින්නට ලැබිලා නැහැ. එහෙම නොලැබෙන නිසා දිනයක ඒ පාවාහන් වල අඩිය ගෙවිලා සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. භාවිතයට ගත නොහැකි අවස්ථාවට පත් වෙනවා. එසේ පත් වෙනවා නම් මේ පින්නතුන්ලා නුවණින් දකින්න එහෙම පත් වෙන්නට හේතුව කුමක්ද? එම කොටස නැවත අලුත් වැඩියා නොවන නිසා, වර්ධනය නොවන නිසා. ඒ ආකාරයටම මේ පින්නතුන්ලාගේ පාදයනුත් අලුත් වැඩියා නොවේ තිබුණා නම් ආහාර සමුදයෙන් මේ පින්නතුන්ලාගේ පාද ගෙවිලා යනවා. නැවත පරිහරණය කළ නොහැකි ආකාරයට පරිහරණය කරන්න මේ පින්නතුන්ලාගේ පාදයන් ගෙවිලා විනාශ වෙලා යනවා. නමුත් එසේ සිදු නොවන්නේ මේ පින්නතුන්ලා විසින් ආහාරයෙන් නැවතත් මෙම රූපය අලුත් වැඩියා කරනු ලබන නිසා. යම් දිනයක් එනවා මේ පින්නතුන්ලාගේ මේ රූප අලුත් වැඩියා කළ නොහැකි. මේ පින්නතුන්ලාගේ රූප අලුත් වැඩියා කළ නොහැකි යම් දිනයක් එනවා. ඒ දිනයට මේ පින්නතුන්ලා ඒ කාලය එළඹෙන විට මේ පින්නතුන්ලා කුමන ආකාරයේ පෝෂ පදාර්ථයන් මේ ශරීරයට ඇතුළත් කළත් මේ පින්නතුන්ලාගේ ඒ අවයව නැවත ප්‍රകൃතියට ගැනීමේ හැකියාව නොලැබී යනවා. උදාහරණයක් විදියට මේ පින්නතුන්ලාගේ ආහාරය එන්න දුර්වල වෙන විට පෝෂ පදාර්ථයන් අවශෝෂණය අපහසු වෙනකොට ඒ වගේම නැවත නැවත අලුත් වැඩියා කිරීමේ පද්ධතිය ක්‍රමයෙන් අඩපණ වන විට මේ පින්නතුන්ලාට පෙනේවි කොයිතරම් ආහාර දුන්නත් මේ පින්නතුන්ලාගේ කිස්කස් සුදු පැහැවෙන එක වළක්වන්නට නොහැකි බව. ක්‍රමයෙන් මේ කිස්කස් මේ පින්නතුන්ලාගේ සුදු පැහැවේගෙන යන්නට පටන් ගන්නවා. ඒ වගේම ඒ ගස්වලට පෝෂණය නොමැතිව කිස්ගස් හැලෙන්නට පටන් ගන්නවා. එය නවත්වන්නට මේ පින්නතුන්ලා නොයෙකුත් ආකාරයේ උපක්‍රමයන් වර්තමානයේ භාවිතා කරනු ලබනවා. නමුත් එය 100% සාර්ථක වෙන්නේ නැහැ. මේ පින්නතුන්ලාගේ කෙස්ගස වයසට යන වෙලාවෙම ඒ සමට ලැබෙන පෝෂණය අඩු වෙන්නට හේතු වෙන්න මේ පින්නතුන්ලා ආහාර අරගෙන ජීර්ණය කරන කොටස පිළිබඳව සොයා බැලුවොත්
හඳුනා ගන්නට ලැබෙනවා. ඔය පින්නතුන්ලා වයසට යනකොට රූපය දි รา පත් වෙනකොට බිඳී යනකොට කැඩී යනකොට කෙස්කස් පමණක් බිඳී යන්නේ කැඩී යන්නේ නැහැ. ඔය පින්නතුන්ලාගේ ආමාශය පවා ක්‍රමයෙන් අඩපණ වෙමින් පවතිනවා. ඔය පින්නතුන්ලාගේ කුඩා බඩවැල පවා ක්‍රමයෙන් අඩපණ වෙමින් පවතිනවා. ඒ වගේම ඔය පින්නතුන්ලාගේ මහා බඩවැල පවා ක්‍රමක්‍රමයෙන් අඩපණ වෙමින් අක්‍රිය වෙමින් හොඳින් වැඩ කරන්නේ නැති වෙමින් පවතිනවා. ඒ වගේම ඔය පින්නතුන්ලා දකින්න ඔය පින්නතුන්ලාගේ අක්මාව ඊට පස්සේ බඩදිව මේ සියල්ලමත් වකුගඩු පවා ඊටමත් දුර්වල වෙමින් පවතිනවා. හේතුව ආහාර ලබා ගැනීමට ආහාර ජීර්ණය කිරීමට තියෙන හොඳම අවස්ථාව මුල්ම අවස්ථාව හොඳම උපකරණය ඔය තුන්ගේ දුර්වල වෙන්නට පටන් ගන්නා නිසා. ඒ දුර්වල වෙන්නට පටන් ගන්නා විට ඔය තුන්ගේ සියලු ආයතන ක්‍රමයෙන් දුර්වල වෙමින් යනවා. කයේ මාංශ පේශීන් දුර්වලභාවයට පත් වෙනවා. කන නැමැති ආයතනයේ ශබ්දය ඇති කරන කොටස ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතිනවා. ඒ දුර්වල වෙන නිසා නොදින් ශබ්දය ශ්‍රවණය කිරීමේ නොහැකියාව ඇති වෙනවා. මේ පින්නතුන්ලා දකින්න හිතන්න ඇතම් පින්වත් උපාසක උපාසිකාවන් අපිට ඇවිල්ලා මතක් කරනවා දැන් වයස 70යි කන් ඇහෙන්නේ නැහැ කියලා. මේ පින්නතුන්ලා කල්පනා කරන්න වසර 70ක් මව් කුසේ සිටින කාලයත් එක්ක ගත්තිට වසර 70කටත් වැඩි කාලයක් මේ පින්නතුන්ලාට ශබ්දය ඇසීම පිණිස ඔය කන නැමැති ආයතනය නිරන්තරයෙන්ම දෙදරමින් පැවතියා. සැලෙමින් දෙදරමින් පැවතියා. වසර 70ක් ඒ ආයතනය ඔය පින්නතුන්ලාට ශබ්දය අසාදීමට කළ උපකාරය ඔය පින්නතුන්ලා දකින්න. ඔය තන් පුදුම වෙන්නට ඕනේ අවුරුදු 70ක් මේ කන එක දිගටම ඇසීම පිළිබඳව උපකරණයක් වුණා නම් වසර 70ක් යන විට කන වැනි සියුම් උපකරණයක් වුණා නම් වසර 70ක් යන විට එහි කොටසක්වත් හොයා ගන්නට නොහැකි වේවි. නමුත් කන නැමැති ආයතනය මේ පින්නතුන්ලාට වසර 70ක් එක දිගටම පුළුවන් උපරිමයෙන් දෙදරමින් මේ ඇත්තන්ගේ ශබ්දය සකස් කරලා දුන්නා. ශබ්දය උපදවා ගැනීමට අවස්ථාව සලසලා දුන්නා. ඒ විපාක වශයෙන් දැන් කන් බෙරයට සම්බන්ධ වන ඒ කොටස පහළට ගියොත් පහළට ගියා. ඉහළට ගියොත් ඉහළට ගියා. ශබ්දය ඇති කරනු ලබන රෝම කූපයන් බොහෝ කාලයක් ශබ්දයත් සමග චලනය වෙමින් ඉඳලා දැන් වෙහෙසටපත් වෙලා ශක්තිමත් භාවය පිරිහිලා
පැත්තකට ඇද වැටිලා තියෙනවා. ගොයම් ගොඩක් කඩාගෙන වැටිලා තියෙන්න වාගේ. නැවතත් ශබ්දය උපදවා ගැනීමට නොහැකි මට්ටමකටම කන නැමැති ආයතනේ පත් වෙලා සතුටු වෙන්න අවුරුදු 70ක් ඔය පින්නතුන්ලාට 70ක් 80ක් මේ කන නොකඩී නොබිඳී ශබ්දය අසන්නට උපකාර කිරීම පිළිබඳව. ඒ වගේම රූප වල තියෙන තවත් අපට උපකාර කරන රූපයක් තමයි ඇස නැමැති කොටස. මේ ඇස නැමැති කොටසේදී ඔය පින්නතුන්ලා දකින්න කොයිතරම් දූවිලි වැදිලාදිද මේ ඇස නැමැති ආයතනයට. කොයිතරම් අහිතකර හිරු එළිය ලැබිලා ඇතිද මෙම ඇස නැමැති ආයතනයට. එසේ තිබියදී වසර 60-70ක් කිසිදු අපහසුවකින් තොරව මේ පින්නතුන්ලාට මේ ඇස රූප පෙන්වනු ලැබුවා. වසර 70ක් 80ක් ඇසකට රූප පෙන්වන්න ලැබෙනවා කියන එක කොයිතරම්නම් වටිනවද අගය කළ යුතුයිද. නමුත් අහිතකර කිරණයන් ලැබිලා විවිධ ආකාරයේ දූවිලි විස බීජ ලැබිලා මේ ඇසත් දිනයක කැඩිලා බිඳිලා යනවා. සතුටු වෙන්නට ඕනේ, දුක් වෙන්න නෙවෙයි. මේ තරම් කාලයක් මේ ඇස මට ලෝකය පෙන්වීමට උපකාර කළා කියලා. ඉතින් මේ සෑම අවස්ථාවක්ම මෙසේ දුර්වල වෙලා යනවා. ඔය පින්නතුන්ලා කල්පනා කරන්න, රූපය කියන්නේ කැඩී බිඳී යන දෙයක්. රූපය කියන්නේ කැඩී බිඳී යන දෙයක්. සෙම් ප්‍රතිශාවක් හැදුනත් රූපේ කොටස් කැඩී බිඳී යනවා. මේ පින්නතුන්ලාට තේරෙන්නට ඕනේ, මේ පින්නතුන්ලා දන්නවා රූපය බිඳී යනවා කියනකොට මේ පින්නතුන්ලාගේ ශරීරයේ බර ප්‍රමාණයට වඩා අඩු බරක් ලැබෙනවා නම් කිසියම් හේතුවකදී ව්‍යායාමයකින් වේවා, රෝගී තත්ත්වයකින් වේවා, පවතින ශරීරයේ බර ක්‍රමෙන් අඩු වෙනවා නම් එතනම මේ පින්නතුන්ලාට ගම්ම්‍ය වෙනවා. ඒ බර අඩු වෙන්නේ ශරීරයේ කැඩී බිඳී යාම තුලයි. ව්‍යායාම වලින් හෝ ශරීරයේ තියෙන තෙල් කොටස් ඉවත් කරනවා නම්, ශරීරය තුල පවතින තෙල් ඉවත් කරනවා කියන්නේ ඒ තෙල් කොටස් කඩලා අපද්‍රව්‍ය ලෙස බැහැර කරනවා කියන එක. ඉතින් ශරීරය කැඩෙනවා. ඒක අයහපත් කැඩීමක් නෙවෙයි. නමුත් කැඩෙන නිසායි, බිඳින්නට පුළුවන් නිසායි ශරීරයේ තෙල් කොටස් ශරීරයෙන් කඩලා ඉවත් කිරීමේ හැකියාව ලැබෙන්නේ. සමහර විට කිසියම් කෙනෙකුගේ ශරීරයේ පවතින තෙල් සත්කමක් මගින් ඉවත් කරන්නටත් පුළුවන්. වැඩි දවස් නොගොස් පැය කිහිපයකදී ශරීරයේ තෙල් ප්‍රමාණය කපා ඉවත් කරනු ලබනවා. එතකොටත් මේ පින්නතුන්ලා හොඳට බැලුවොත් පෙනේවි ශරීරය කඩලයි බිඳලයි ඒ අනවශ්‍ය තෙල් ප්‍රමාණය මේ ශරීරයෙන් බැහැර කරනු ලබන්නේ. මේ පින්නතුන්ලා කල්පනා කරන්න, ශරීරය බිඳෙනවා කියන එක හරි පුදුමයි. ඒ වගේම තමයි ඔය පින්නතුන්ලාගේ ශරීරය ඔය කිසිවක් නොකර හිටියත්
සෑම තත්පරයකදීම බිඳමින් පවතිනවා. සෑම තත්පරයකදීම බිඳමින් පවතිනවා. හිතන්න, ඊටමත් පිරිසුදු කාමරයකට කිසිදු දූවිලි අංශුවක් නැති කාමරයකට මේ පින්වතුන්ලා ඇතුල් කරලා එහි දොර වසා තැබුවහොත් පැයක් දෙකක් පමණ ගතවන විට එම කාමරය තුල නැවතත් දූවිලි අංශු දැකිය හැකි වෙනවා. ඒට හේතුව තමයි මේ පින්නතුන්ලාගේ ශරීරයේ තියෙන මැරී ගිය සෛල ඒ අවට පරිසරයට එකතු වෙනවා. එතකොට දැක ගන්න ඒවා අපි දකින්නේ දූවිලි වශයෙන්. ඒ දූවිලි හැදුනේ මේ ශරීරයේ මැරෙන සෛල වලින්. මේ පින්නතුන්ලා දකින්න ශරීරය හැම තත්පරයකම මොහොතකම කැඩෙමින් බිඳමින් පවතිනවා. ඒ වගේම සැදෙමින් පවතිනවා. ඒ ශරීරයේ සාකසෙන්නේ හැදෙන්නේ ශරීරයට දෙනු ලබන ආහාරය සමුදේ. ඒ නිසා රූපය කියන්නේ කැඩී බිඳී යන දෙයක්. නිරන්තරයෙන්ම කැඩී බිඳී යන දෙයක්. සර්පයෙක් ගැසුවත් වෙනත් සර්පයෙකුගේ දෂ්ටනයකින් තොරව වෙනත් සත්වයෙකුගේ දෂ්ටනයක් ලැබුණත් අපේ ශරීරය ඉදිමෙනවා. පැහැයන් වෙනස් වෙනවා. ඒට හේතුව මේ ශරීරය බිඳෙනවා, වෙනස් වෙනවා. ඒ නිසා ඔය පින්නතුන්ලා කල්පනා කරන්න, රූපය කියලා කියන්නේ නිත්‍ය වූ දෙයක් නෙවෙයි, සුඛ වූ දෙයක් නෙවෙයි, ආත්ම වූ දෙයක් නෙවෙයි. රූපය කියලා අපි භාවිතා කරන්නේ අනිත්‍ය වූ දෙයක්, දුක් සහිත වූ දෙයක්, අනාත්ම වූ දෙයක්. මේ බණහන වැඩිහිටි පින්නතුන්ලා කල්පනා කරලා බලන්න අවුරුදු 40 50 60 70 වැනි ඔය පින්නතුන්ලාට තරුණ කාලයක් පැවතුණා. ඔය පින්නතුන්ලාට තරුණ කාලයක් පැවතුණා. ඊට පෙර යෝන් කාලයකුත් පැවතුණා. අද ඔය පින්නතුන්ලා ඇවිල්ලා ඉන්නවා නම් අවුරුදු 40ට 50ට 60ට ඔය පින්නතුන්ලා කල්පනා කරන්න, ඒ 40 50 60 ගියේ ඔය පින්නතුන්ලා පරිහරණය කරන ශරීරයටයි. ඔය පින්නතුන්ලා පරිහරණය කරන ශරීරයටයි. මේ ශරීරය 40 පැනගෙන යන විට ක්‍රමෙන් දි รา පත් වෙන්නට පටන් ගන්නවා. ජරාවටපත් වෙන්නට පටන් ගන්නවා. දිනයකදී මේ ජරාවටපත් වීම, දි รา පත් වීම, බිඳී යාම නැවැත්විය නොහැකි තැනකට පැමිණෙනවා. එදිනට මේ පින්නතුන්ලාගේ කය බිඳී මරණයටපත් වූවා කියලා සම්මුති ලෝකයේ සඳහන් කරනු ලබනවා. හිතන්න, වයස අවුරුදු 40ක් 50ක් වෙනකොට ඔය පින්නතුන්ලාට ජීවත් වෙන්නට තිබෙන්නේ තව කොපමණ කුඩා කාලයක්ද, කොපමණ සුළු කාලයක්ද? මේ පින්නතුන්ලා කල්පනා කරන්න. ඊටාම සුළු කාලයයි. ඔය ඇත්තෝ මනුස්ස ලෝකෙට පුංචිම පුංචි නිවාඩුවකට ඇවිල්ලා ඉක්මනින් ඒ මනුස්ස රූපය අතෑරලා යන්න සූදානම් වෙනවා. අවුරුදු 40 50 60 ඇති පින්නතුන් ආපස්සට හැරිලා බලන්න. ඔය පින්නතුන්ලාගේ කාලය ගෙවිලා ගියපු වේගය.
දැන් ඔය පින්නතුන්ලාට යන්නට කාලය පැමිණෙනවා. බොහෝ විට වයසට යන අම්මලා තාත්තලා වැඩිහිටි ඇත්තන් පවසන දෙයක් තමයි මේ රූපය කරදරයි, දැන් මේක අතහැරලා යන්නට පුළුවන් නම් වටිනවා කියලා. ඒකේ තේරුම මැරිලා යනවා නම් හොඳයි කියලා කියනවා. නමුත් මේ පින්නතුන්ලා කල්පනා කරන්න, මේ මනුස්ස ලෝකේ මනුෂ්‍ය ශරීරයක් දරාගෙන ඇඳක වැතිරිලා සිටියත් ඒ සැපයක් ඊළඟ භවයකදී අපිට අවීචියේ උත්පත්තිය ලබනවාට වඩා ඔය පින්නතුන්ලා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ගෙවන කාලය කිලෝමීටර් 1000 ගණනකින් ඇති අවීචියේ කාලයෙන් තත්පරයක් වැනි කාලයක්. එහෙම නැත්නම් මිලිමීටරයක් වැනි කාලයක්. කිලෝමීටර් 1000 ගණනක්, ලක්ෂ ගණනක් ජීවිතයේ ඇති අවීචිය වැනි තැනක අපි මනුෂ්‍ය ලෝකයේ ගත කරන්නේ 1 මිලිමීටරයක් වැනි ඉතා කෙටි කාලයක්. එනිසා කල්පනා කරන්න, මනුෂ්‍ය ලෝකයේ එක තත්පරයක් මේ පින්නතුන්ලාට යහපත්ව ඉන්න ලැබෙනවා නම් ඒ ඊටාම ඉහළ වූ සැපයක් මිනිසෙක් වශයෙන්. නමුත් කය බිඳී අවීචියට යන්නට සිදු වුණොත් ඔය පින්නතුන්ලාට තවත් මේ අවුරුදු 80 90 70 100 නෙවෙයි, බොහෝ කාලයක්, කිව නොහැකි කාලයක්, සමහර විට කල්ප 500කට වැඩි ඉතාමත් ඉහළ කාලයක් අවීචියේ දුක් විඳින්නට සිදු වෙනවා. ඒ නිසා මේ මනුස්ස ශරීරය ගැන, මේ රූපයේ කැඩී බිඳීම් යාම් ගැන දුක් වෙමින්, දුකටපත් වෙමින් ඉන්නේ නැතිව මේ මනුස්ස ශරීරය ලැබුණු මොහොතේ ඒ මනුස්ස ශරීරයත් සමග කටයුතු කරන ලබන මේ සිතේ යථා භූත ස්වභාවය දැනගෙන, මේ රූපයේ යථා භූත ස්වභාවය දැනගෙන, යථා ස්වરૂපය දැනගෙන මේ දුකෙන් නිදහස් වෙන්නට උත්සාහ වෙත්වා කියලා හැම දිනාටම මතක් කරනවා. රූපය කියලා කියන්නේ බොහෝම දුක් සහිත දෙයක්. රූපයක් හටගත්ත තැන ඉඳගෙන ඒක ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා. ඒකයි ජාතිපි දුක්ඛා කියලා කියන්නේ. රූපයක් මේ මනුස්ස ලෝකෙට ආපු දවසේ ඉඳන් මේ රූපේ ජරාවටපත් වෙනවා. මේ රූපේ ව්‍යාධීන්ට ලක් වෙනවා. නමුත් ජාතියක් ඇති නොවුනා නම්, ජාතිය හට නොගත්තා නම් මේ පින්නතුන්ලාට හෝ මට හෝ ව්‍යාධියක් හටගන්නේ නැහැ. ජරාවක් හටගන්නේ නැහැ. මේ මනුෂ්‍ය රූපයත් එක්කම අපිට මහා දුක් ගොඩක් ලැබෙනවා. ඕනෑම රූපයක් සමග අපිට මහා දුක් ගොඩක් ලැබෙනවා. ඒ ලැබෙන දුක සමහර විට අපි අකමැති ඇත්තන් ඇසුරු කිරීමෙන් ලැබෙන දුක විය හැකියි. ඇතැම් විට අපිට ලැබුණු රූපයත් එක්කම අපි කැමති ඇත්තන්ගෙන් දුරස් වීමට සිදු වූ දුක වියත් හැකියි. ඇතැම් විට මේ රූපයත් සමග ඇසුරු කිරීම නිසා අපි යමක් කැමතිද එය නොලැබීමේ දුක විය හැකියි. එනිසා හැම විටම පංච උපාදානස්කන්ධයේ රූපය කියන්නේ දුක් සහිත වූ දෙයක්, අනිත්‍ය වූ දෙයක්, අනාත්ම වූ දෙයක්. මේ ඇත්තන් කිසිම දවසක, කිසිම මොහොතක රූපය නිත්‍යයි, සුඛයි, ආත්මයි වශයෙන් නොගෙන සිටීමට උත්සාහවත් වෙනවා නම් මේ ඇත්තන්ට බොහෝ කල
යහපත පිණිස එම සිතුවිලි පවතීවි. ඉතින් මේ පින්නතුන්ලා මතක් කරගන්නට ඕනේ රූපය මම මතක් කළා ආහාරයෙන්ුයි හටගන්නේ. ආහාර නැති වෙනකොට රූපය නැති වෙනවා. ඒ වගේම මේ රූපය නැති කිරීමේ ප්‍රතිපදාව ආහාර නැති කිරීම නෙවෙයි. ආහාර නොගෙන හිටියා කියලා මේ රූපයෙන් නිදහස් වෙන්නට බෑ. ආහාර නොගෙන හිටියොත් මේ රූපේ කැඩී බිඳී නැවතත් වෙනත් රූපයක් අපිට ලබන්නට පුළුවන් වෙයි. හැබැයි ඒ රූපයත් ඒ ආකාරයටම නැවත කැඩී බිඳී ගිහින් නැවතත් රූපයක් ලබන්නට හැකි වෙයි. සමහර විට රූපයක් නොලැබෙන්නටත් පුළුවන්. නමුත් මේ භව ගමන කෙලවර කිරීමට නම් ආහාර නොගෙන සිටීමේ ක්‍රියාවලිය සුදුසු ක්‍රියාවලියක් නෙවෙයි. ආහාර ගන්නා ගමන් මෙම රූපය නැවතත් නූපදනා තැනට පත් කරන්නට නම් මේ පින්නතුන්ලා මේ කියූ දහම් කරුණු ටික සම්මා දිට්ඨියෙන් ලබාගත යුතු වෙනවා. මේ පින්නත් ඇත්තන් සම්මා දිට්ඨියට පැමිණෙනකොට මේ රූපේ යථාභූත ස්වභාවය දැකලා රූපේ කෙරෙහි තියෙන කැමැත්ත ඇල්ම දුරු කරගනු ලබනවා. කැමැත්ත ඇල්ම දුරු වුණාම උපාදානය නැති වෙලා යනවා. නැවත ඉපදීම නැති වෙනවා. නැවත රූප ලැබීම නැති වෙනවා. මේ පින්නතුන්ලාට මතක් කළොත් තුන් භවයෙන්ම නිදහස් වෙනවා. කාමාවචර භවයෙන්ුත් නිදහස් වෙනවා. ඒ කියන්නේ කාමාවචර රූපයක්වත් අපිට නොලැබී යනවා. ඒ වගේම රූපාවචරයේත් අපිට නොලැබී යනවා. ඒ වගේම රූපයක් නැතත් අරූපාවචර මට්ටමනොත් අපි නිදහස් වෙනවා. මේ සියල්ලෙන් නිදහස් වුණු නිවුණු ඇත්තන් බවට පත් වෙන්නට මේ පින්වත් ඇත්තන්ට හැකියාව ලැබෙනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නට හැකි නම්. ඒ නිසා මේ පින්නතුන්ලා ආහාර නොගෙන මේ ශරීරයට ආහාර නොදී නම් නිවන් දකින්නට හැකියාවක් නැහැ. මේ ශරීරයේ යථාභූත ස්වභාවය දැනගන්න. මේ රූපයන්ගේ යථාභූත ස්වභාවය දැනගන්න. ඒ රූපයන්ගේ යථාභූත ස්වභාවය දන්නකොට කැඩී බිඳී යන බව දන්නකොට අනිත්‍යයට යන බව දන්නකොට දුක් සහිත බව දන්නකොට අනාත්ම බව දන්නකොට මේ පින්නත් ඇත්තන්ට මේ රූපය කෙරෙහි පවතින ඡන්ද රාගය ක්‍රමක්‍රමයෙන් දුර වෙලා යනවා. එනිසායි මේ පින්නතුන්ලාට රූපය පිළිබඳව අදහස නැති වෙලා යන්නේ. මේ පින්නතුන්ලා යම් පිනක් කරලා ප්‍රාර්ථනා කරනකොට සමහර ඇත්තෝ යම් පිනක් කරලා කිසිවක් ප්‍රාර්ථනා නොකර ඉන්නවා. ප්‍රාර්ථනා නොකලා කියලා මේ පින්නතුන්ලාට භව ගමන කෙලවර කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදියට මේ පින්නතුන්ලා ලබනාත්මයට යන්න අකමැති වුණත් මේ පින්නතුන්ලාට ලබනාත්මේ මනුෂ්‍ය භාවයක් ලැබුණොත් ඔය පින්නතුන්ලාට ඇස් කීයක් ඕනද කියලා ස්වාමීන් වහන්සේ නමක් විමසුවොත් ඔය පින්නතුන්ලා කියයි ඇස් දෙකක් තිබුණොත් ඇති කියලා. නැවතත් ඇහුවොත් ඇස් තුනක් තිබුණොත් කමක් දැද්ද මිනිසෙක් වෙලා කියලා ඔය පින්නතුන්ලා කියයි නෑ ඇස් දෙකක් ප්‍රමාණවත් කියලා. ඒ වගේම ඔය පින්නතුන්ලා නැවත මනුෂ්‍ය ලෝකෙට යනවනම් උපදිනවනම් ඒ මනුෂ්‍ය ලෝකයේදී ඔය පින්නතුන්ලාට ඇස් පෙනීම අත්‍යවශ්‍යද කියලා ඇහුවොත් ඔය පින්නතුන්ලා කියයි ඔව් කියලා. ඒ කියන්නේ මේ වෙන විටත් ඔය පින්නතුන්ලා වචනයෙන් අකමැති වුණත් ඊළඟ භවයට යන්නට ඔය පින්නතුන්ලාගේ බලාපොරොත්තුවක් ඇල්මක් කැමැත්තක් චන්දරාගයක් තියෙනවා. ඊළඟ භවයේදී හොඳින් ඇස් පෙනෙන අයකු වීමට මිනිසෙක් වෙනවනම් හොඳින් ඇස් පෙනෙන අයකු වී උපදින්නට
මේ පින්වතුන්ලාගේ සිතේ යම් චන්දරාගයක් තියෙනවා මේ පින්වතුන්ලාට නොපෙනෙන්නට. නමුත් මේ පින්වතුන්ලා මතක් කරයි මට නැවත උපදින්නට අවශ්‍ය නැහැ කියලා. මට නැවත උපදින්නට අවශ්‍ය නැහැ කිව්වත් මේ පින්වතුන්ලා ඇස් දෙකක් ප්‍රාර්ථනා කරන්නේ මේ මනුෂ්‍ය ලෝකයේදී මේ පින්වතුන්ලා දැකලා තියෙන්නේ ඇස් දෙකක් නිසා. ඒ වගේම ඇස් තුනක් නොලබන්නට කැමැති වන්නේ මේ පින්වතුන්ලා දන්නවා මිනිසෙකුට පවතින්නේ සම්මුති වශයෙන් ඇස් දෙකක් පමණක් බව. ඒ නිසා ඇස් දෙකක් පමණක්ම ලැබිය යුතුයි කියන ගතිය මේ පින්වතුන්ලාගේ සිත තුළ පවතිනවා. ඒ නිසා මේ පින්වතුන්ලා දැන හෝ නොදැන නොදැනීම ඊළඟ භවය සඳහා සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ පින්වතුන්ලා කල්පනා කරන්නට ඕනේ රූපය කියන්නේ අපිව මේ සසරට ඇඳ බඳ තබන දෙයක්. රූපය කියන්නේ සසරට ඇඳ බැඳ තබන දෙයක්. ඉතින් මේ රූපය සතර මහා ධාතුවයි උපාදාය රූපයන්ගෙන සකස් වෙලා තියෙන්නේ. සතර මහා ධාතුව කියන්නේ අනිත්‍ය වූ දෙයක්, අනාත්ම වූ දෙයක්, දුක් සහිත වූ දෙයක්. ඉතින් සතර මහා ධාතුවෙන් මේ ඇත්තන්ව සකස් වෙලා තියෙනකොට බාහිර වූ දෙයත් සතර මහා ධාතුවෙන්මයි සකස් වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මිකයත් සතර මහා ධාතුවෙන්මයි සකසුනේ. බාහිරයත් සතර මහා ධාතුවෙන්මයි සකසුනේ. මේ පින්නතුන්ලා කල්පනා කරන්න පුටුවක් ගත්තත් ඒක සතර මහා ධාතුවයි. මේ පින්නතුන්ලාගේ කය ගත්තත් සතර මහා ධාතුවයි. ඉතින් ඒක නිසා අපි අතර ඒ පුටුවත් අපේ ශරීරයත් අතර වෙනසක් මේ පින්නතුන්ලාට දැකිය නොහැකි. ඒ නිසා මේ පින්නතුන්ලා කල්පනා කරන්නට ඕනේ එහෙනම් පුටුවක් දි รา පත් වෙලා ජරාවට යනවා. මේ ශරීරයත් දි รา පත් වෙලා ජරාවට යනවා. ලෝකේ සතර මහා ධාතුවෙන් හටගත් යම් දෙයක් තියනවාද? සියල්ල කැඩී බිඳී වෙනස් වෙනවා. මේ ශරීරයත් කැඩී බිඳී වෙනස් වෙනවා. ඒ නිසා මේ රූපේ කෙරෙහි චන්දරාගයක් කැල්මක් කැමැත්තක් පවත්වාගෙන වැඩක් නැහැ. කොයිතරම් ආහාර දුන්නත් මේ රූපේ කැඩී බිඳී යාම වළක්වන්න බෑ. කොයිතරම් බෙහෙත් ඖෂධ දුන්නත් මේ රූපේ කැඩී බිඳී යාම වැළැක්වීමේ හැකියාව මේ පින්නතුන්ලාට නැහැ. ඒ නිසා රූපය ගැන බොහෝ කරුණු මේ පින්නතුන්ලා තවත් දත යුතුයි. තවත් දත්නගෙන මේ පින්නතුන්ලාට හැකි ආකාරයට මේ රූපය පිළිබඳව තියෙන චන්දරාගයේ කැමැත්ත ඇල්ම දුරු කරගත යුතුයි. එය තමාගේ රූපයට පමණක් නෙවෙයි බාහිරින් යම් රූපයක් කියලා මේ පින්නතුන්ලාට ලැබෙනවා නම් ඒ රූපයන් කෙරෙහි පවත්නා ඇල්ම චන්දරාගය දුරු කරගත යුතුයි. එය මේ පින්නතුන්ලාට මේ ජීවිතයේම බොහෝ සැප පිණිස හේතු වන්නට පුළුවන්. එනිසා අද දිනේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් මේ පින්නතුන්ලාට නිවන් පිණිස යමක් දැනගත හැකි වූවා නම් අවබෝධ කරගන්නට හැකි වූවා නම් එම දැනුම තව තවත් වර්ධනය වී මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ පින්වත් සියලුම ඇත්තන් මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ ආත්මයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් නිදුක් නිරෝගීව සුවසේම අවබෝධ කරගනිත්වා කියලා ඊතා මෙත් සිතින් යුක්තව ආශිර්වාද කරනවා. මේ රැස් කරගත්තා වූ ධර්ම දේශනාමය කුසලය මේ සියලුම පින්වත් ඇත්තන්ටත් මේ ජීවිතයේ නැවත නැවතත් මතක් කරන්නේ මේ ජීවිතයේ මේ ආත්මයේදීම උතුම් වූ නිවනින්ම සැනසෙන්නට නැවත නැවතත් හේතු වේවා උපකාර වේවා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti
සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු භවතු සබ්බ මංගලම් රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්බුද්ධ ශ්‍රාවකා චිරන් රක්칸තු මම් පරන්ති. අද රෝහණ ධර්මදේශනා මාලාවේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතර රිදිහේන ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද මාතර කස්සප ස්වාමීන් වහන්සේ